හැමදෙනාම සාදු කියමු. समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्षदम् धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता सद्धम्म श्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बलधरस्य चतुवे सारज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मीश्वरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बन्युनो सम्मा सम्बुद्धस्य नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बलधरस्य चतुवे सारज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मीश्वरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बन्युनो सम्मा सम्बुद्धस्य नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बलधरस्य चतुवे सारज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मीश्वरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बन्युनो सम्मा सम्बुद्धस्य උප්පලවන්නා මෙහිණියාරාමේ දසසිල් මෑණියන් වහන්සේලා ප්‍රදාන කොටගත් දසසිල් මෑණියන් වහන්සේලාගෙන් අවසරයි ජානක සේනාධිපති පින්වත් මෙතිඳුන් ඇතුළු මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ලබා දෙන ඇඹිලිපිටියේ පදිංචි වසන්ත පතිරණ මෙතිඳුන් චන්ද්‍රානි ජයසිංහ මෙතිණිය නවීන් පතිරණ මෙතිතුමා නුවන් පතිරණ මෙතිතුමන් ඇතුළු සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක
සත්පුරුෂ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්ති නායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුකටත් වඩා අඩු බොහෝම පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවය පෙරදරි කොටගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타මත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලෝක සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ අති උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සූදානම් වෙන්නේ. මේ ලෝක ධාතුවේ ඇති සියලුම දානයන් අභිභවනය කරමින් දිනන මහත්ඵල මහානිසංසදායක එකම දානමය පින්කම තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කමයි. ඒ බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සත්‍යව මහ රජාණන් වහන්සේ අරමුණු කරගෙන සංසාර සාගරයෙන් එතර යන්න බලාපොරොත්තු වෙන හැමෝම සද්ධර්ම ශ්‍රවණය කළ යුතුමයි. එහෙමනම් සසර තරණය කරන්න යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවද? භාවනා විතරක් කළාට මදි. දන් විතරක් දුන්නට මදි. සද්ධර්ම ශ්‍රවණය කළ යුතුමයි. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා බණ අහන ලොකු කුඩා හැම කෙනෙක් ළඟම මහත් වූ බලාපොරොත්තුවක් තියෙන්න ඕනේ. එහෙනම් බණ අහන හැමෝම ළඟ මහත් වූ බලාපොරොත්තුවක් තියෙන්නම ඕනේ. ඒ මහත් වූ බලාපොරොත්තුෙන් යුක්තවමයි බණ අහන්නත් ඕනේ. අපි මෙච්චර කාලයක් බණ ඇහුවා. ඔය කියන විදිහේ මහත් වූ බලාපොරොත්තුවක් අපි ළඟ තිබුණද? ඒකත් අපි හිතන්නම ඕනේ. එහෙමනම් මොකද්ද මහත් වූ බලාපොරොත්තුව? මාගේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදීම මාහට අති උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කළ යුතු බව අපේ පියාණන් වහන්සේ අපට පැහැදිලි කළා. එමනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහටම අද වාගේ පින්බර පොහොය දවසක අපි හැමදෙනාම සද්ධර්ම ශ්‍රවණය කරන්න උත්සාහ කරමු. මේ උතුම් වූ කුසලය ඔබට මට ඊ타ම ඉක්මන් භවයක
ඊ타ත්ම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම දෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරගනිමු. පින්තුනි, අද මේ ධර්ම දේශනාව සඳහා ධර්ම මාතෘකාව වශයෙන් තෝරගන්න මම කල්පනා කළේ ආචාර්ය ගෞරවය පිළිබඳව ධර්ම කාරණා ටිකක් අපේ පින්නතුන්ට කියලා දෙන්නේ. ආචාර්ය ගෞරවය, ගුරු ගෞරවය පිළිබඳව සසරින් එතර යන්න බලාපොරොත්තු වෙන හැමෝම විශේෂයෙන්ම පිළිපිටිය යුතු ගුණයක් තමන්ගේ ගුරුවරයාට ගෞරව කිරීම. ගුරු ගෞරවය කියන කාරණාව කතා බහ කරනකොට බොහෝ වෙලාවට මේ සමාජයේ උතුමන් පුදන්නේ කියන කාරණාවටයි යන්න තියෙන්නේ. පිළියේ යුත්තන් පුදන්නේ නැහැ. උපත දුන්න අම්මව තාත්තව පුදන්නේ නැහැ. යහමග කියලා දුන්න ගුරුවරුන්ව පුදන්නේ නැහැ. හොඳ දේ නරක දේ කියලා දුන්න යහළුවන්ව පුදන්නේ නැහැ. කොටින්ම කිව්වොත් සත්පුරුෂයන්ට ගෞරවයක් ඇත්තේම නැහැ. ඒ නිසා මේ කාරණාව සාකච්ඡා කිරීමම බොහොම වටිනවා අද වගේ කාලෙක. අද අපි භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරපු ධර්මය ආචාර්ය ගෞරවය කියන මාතෘකාව යටතේ සාකච්ඡා කරන්න උත්සාහ කරමු. ඇයි අපි ආචාර්ය ගෞරවය කියලා කියන්නේ? ගුරු ගෞරවයනේ අපට සමීප. ගුරු කියන වචනය අපේ භාෂාවේ අද අපි භාවිතා කළාට ශාසනයේ භාවිතා වෙන්නේ බොහෝ වෙලාවට අඩුවෙන්. සම්මා සම්බුද්ධ ශාසනයේ වැඩිපුරම භාවිතා වෙන්නේ ආචාර්යයන් වහන්සේ කියන වචනේ. ආචාර්යයන් වහන්සේට ඉහළින් තියෙන්නේ ශාස්ත්‍රූන් වහන්සේ කියන වචනේ. එහෙමනම් වෙනත් භාෂාවකින් බිඳිලා තමයි ගුරු කියන වචනේ අපට ඇවිල්ලා තියෙන්නේ. අද අපි ගුරුවරයා කියලා කතා කළාට හරි විදිහට නම් නියම සිංහලෙන් කතා කළොත් ආචාර්යවරයා කියන වචනෙන් ආමන්ත්‍රණය කිරීමයි තමන්ගේ ගුරුවරයාට බොහෝ සෙයින් වටින්නේ. ඒ නිසා අපි කතා කරන්නේ ආචාර්ය ගෞරවය පිළිබඳව. අපි හැමෝම මුලින්ම මතක තියාගන්න ඕනේ අපි සියලුම දෙනාගේ පරම ආචාර්යයන් වහන්සේ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේව හමු වෙන්න සමහර අය අපිට සසරේ මඟ පෙන්නනවා. මේගොල්ලෝ පරම කල්යාණ මිත්‍රයෝ. සංසාරේ හුඟා පින් කරගත්ත අපි සසරේ සමහර වෙලාවට අඩුපාඩු ඉස්මතු වෙනකොට අපිට හොඳ නරක අමතක වෙනවා. සමහර වෙලාවට සසරින් එතර යන්නම කියලා පින් කරගත්ත අපි අම්මගේ කුසකට බැහැ ගන්නවා මනුලොවට උපදින්න. මොකටද? සසරින් එතර යන්න. අම්මගේ කුසකට බැහැගන්නේ හුඟක් පින් කරගෙන සිල් රැකගෙන ඉන්න නිසා. බැහැගෙන මනුලොවට උපදින්නේ ඉන්නේ ඉක්මනින් සසරින් එතර යන්න පාරමී පුරා ගන්න.
එහෙම ආපු අපි මව් කුසින් ඉපදුනහම අපිට අමතක වෙනවා ඇයි අපි මනුලොවට ආවේ කියලා. දැන් එන්න කලින් අදිෂ්ඨාන කළේ මනුලොවට යන්න ඕනේ සසරින් එතර යන්න පින් කරගන්න. එහෙම අදිෂ්ඨාන කළා. මව් කුසින් ඉපදුන ගමන් අපිට අමතකයි ඇයි අපි මේ මනුලොවට ආවේ කියලා. ආන් ඒ වෙලාවට තමයි පළවෙනිම ආචාර්යවරයා පළවෙනිම සත්පුරුෂයා අපි ළඟට එන්නේ. අපි දන්නේ මොකටද මේ ලෝකෙට ආවේ කියලා. අපි ළඟට ඇවිල්ලා ඔහු ඉස්මතු කරනවා සසරේ පින. යාළුවේ පින් කරගන්නයි මනුලොවට ආවේ. යාළුවේ සසරින් ඈතර යන්නයි මනුලොවට ආවේ. ඒ නිසා පව් කරගන්න එපා. මේ ශ්‍රේෂ්ඨ සම්මා සම්බුද්ධ ශාසනයක් මනුලොව තියෙන කාලයක්. පාරමී පුරා ගන්න. ගුණධම් වගා කරගන්න. නිකරුණේ නම් කාලය ගෙවන්න එපා. නිකරුණේ ඉන්න අතරේ ගෙවෙන කාලයත් මහ ලොකු අපරාධයක්. එහෙම කාරණා මතක් කරලා අපේ පින යට ගියාපු පින නැවත ඉස්මතු කරනවා. ඒ තමයි සත්පුරුෂය. සමහර අයට ඒ සත්පුරුෂය හමු වෙන්නේ ජීවිතේ පටන් ගන්නත් කලින් මුල් කාලේ හම්බ වෙලා. සමහර අයට ඒ සත්පුරුෂය හම්බ වෙන්නේ ජීවිතේ හුඟා ගෙවිලා ගිහිල්ලා බලාපොරොත්තු නොවුන මොහොතක හුඟක් වැරදි වැඩ කරලා ඉන්න වෙලාවක වැරදි වැඩ වලින් හෙම්බත් වෙලා දුක් විඳින වෙලාවක හම්බ වෙනවා. ඔය වැරදි වැඩේ ආයි කරන්න එපා යාළුවේ කියලා කියන සත්පුරුෂයා. එහෙනම් විවිධ අයට විවිධ අවස්ථාන් වලදී තමයි හම්බ වෙන්නේ. පින්තුනි අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගිහි කාලේ කොයි තරම් ප්‍රඥාවක් තිබ්බද? කාරණා සඳහන් කරන්නේ නොනවත්වා මහා කල්පයක් පුරාවටම වහින වැස්සක වැහි බින්දු ගාන ගෙනලා කියන්න පුළුවන් මහත් වූ ප්‍රඥාවක් මහා සාරිපුත්තයන් වහන්සේ ළඟ තියෙනවා කියලා. හිතන්නකො නොනවත්වා වහින වැස්සක් මහා කල්පයක් කියලා කිව්වහම මහා කල්පයක් කියන්නේ අන්තර් කල්ප 256ක්. අන්තර් කල්පයක් කියන්නේ අසංඛ්‍ය 86,40,000. ඒ කියන්නේ දවස් 365 අපේ අවුරුදු 1.140 ඒවා 86,40,000 එක අසංඛ්‍යයක් බවට පත් වෙනවා. ඒ බඳු අසංඛ්‍ය 256ක් මහා කල්ප එකක් බවට පත් වෙනවා. මහා කල්පයක් පුරාවට වහින වැස්සක අපේ රටට කොහොම වහිද? ජම්බුද්වීපයට කොහොම වහිද? අපරගෝ යානයට කොහොම වහිද? පූර්ව විදේහයට කොහොම වහිද? මේ ආදී වශයෙන් ගත්තොත් සමහර තැන් වලට අඩුවෙන්, සමහර තැන් වලට වැඩියෙන්, සමහර තැන් වලට මහත් වූ ආකාරයෙන් මේ ආකාරයෙන් අතුරු පතුරු සිදුරු නැතුව නොනවත්වා වහින වැස්සක වැහි බින්දු ගාන කොහොම ගයින්දද? ඒ තරම්ම ප්‍රඥාවක් ගිහි කාලේ සාරිපුත්තයන් වහන්සේට තියෙනවා. තිබිලත් තනියෙන් සෝවන් වෙන්න බෑ. තනියෙන් මාර්ගඵල ලබන්න බෑ. ආන් එතනයි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පළවෙනිම ආචාර්යයන් වහන්සේ ගැන ලෝතර බුදුරජාණන් වහන්සේ ගැන අපට මතක් වෙන්නේ.
භාග්‍යවතුන් වහන්සේ ඉන්න ඕනේ මේ ශාසනය අපට කියලා දෙන්න. එච්චර ප්‍රඥාවක් තිබ්බ උත්තමයන් වහන්සේට සසර තරණය කරන්න භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අත්‍යවශ්‍යයි. ඒ වගේම සඳහන් කරනවා කෝලිත උපතිස්ස නමින් ගිහි කාලේ මොගලන් මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මය හොයනවා. මේ එසේ මෙසේ අය නෙවෙයි. 180 කෝටියකට වඩා ධනෙ තිබුණු කුමාරයෙක් තමයි ගිහි කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. එතකොට හිතන්නකො මොනවද අඩුපාඩු කියලා. ඉඩකඩම් වලින් අඩුපාඩුද? යාන වාහන වලින් අඩුපාඩුද? නම්බුනාම කීර්ති ප්‍රශංසා වලින් අඩුපාඩුද? මොනම දෙයකින්වත් අඩුපාඩුවක් නෑ. සසරින් එතර යන්න ඕනේ. පුදුමාකාර රත්තරන් පාටින් දිලිසෙන රූප ස්වභාවයක් ලැබලා හිටියේ ගිහි කාලෙත් එහෙමමයි. කාරණා සඳහන් කරලා තියෙන්නේ මුගලන් මහරහතන් වහන්සේ නීලුප්පල වර්ණයෙන් ගිහි කාලෙදිත් බබලෙනවා කියලා. නීලුප්පල කියන්නේ නිල් පාටට එහෙම නෙවෙයි. දම් පැහැයට සමාන වෙන පැහැයක්. සමහර අය හිතනවා නිල් කිව්වහම කළු නිල කියලා. එහෙමත් නෑ. ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ නීලුප්පල වර්ණය කියලා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ රත්තරන් පාටින් රන් කඩක් බබලනවා වගේ බබලෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ උත්තමයාණන් වහන්සේලා ගිහි කාලේදී විතරක් කොයි තරම් පින්වන්තයිද මේ තරම් ප්‍රඥාවක් තිබිලත් සංසාරේ හුඟක් පාරමී පුරලා හිටියත් තනිවම ධර්මයේ උපදව ගන්න බෑ. ගුරුවරයෙක් අත්‍යවශ්‍යමයි. ධර්මය හොයාගෙන යන ගමනේ භාග්‍යවතුන් වහන්සේ ළඟට යන්න කලින් ඉස්සෙල්ලාම හම්බෙනවා නම් හම්බෙන්නේ යම් උත්තමෙක්ද ඒ උත්තමයන් වහන්සේ තමයි අස්සජි මහා ශ්‍රාවකයන් වහන්සේ. අස්සජි මහා ශ්‍රාවකයන් වහන්සේගෙන් කෙටි දහම් පදයක් අහලා ඒ දහම් පදේ ගැන පැහැදිලා එතනින් තමයි ආරම්භ කරන්නේ. මේ තමයි මං හොයන සත්පුරුෂයන් වහන්සේ. මේ තමයි මං හොයන සාත්‍රුන් වහන්සේ. උන්වහන්සේ ළඟට යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආවා. තමන් හොයන ආචාර්යයන් වහන්සේ කියලා තාවුරු කරගත්තා. කෝලිත උපතිස්ස කියන දෙන්නම භාග්‍යතුන් වහන්සේ ළඟ ප්‍රවෘජා භූමියටපත් වුණා. සංසාර සාගරයෙන් එතෙර ගියා. මාර්ගඵල ලැබුවා. භාග්‍යවතුන් වහන්සේගේ දක්ෂිණ මහ ශ්‍රාවකයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ වාම මහ ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වුණා. කාරණා සඳහන් කරනවා මේ මහ ශ්‍රාවකයන්න් වහන්සේලා කොයි තරම් බුද්ධෝපස්ථානයට සෝදානමින් හිටියද? තමන් සසරින් එතර ගියත් සසර තරණය කරන මඟ කියා දුන්න ආචාර්යයන් වහන්සේට උපස්ථාන කරන්නේ උදය දහවල රාත්‍රියක් නැතුව හැම මොහොතකම ඒ වෙනුවෙන් කැප වෙලා හිටියා කියලා. බුදුරජාණන් වහන්සේට බුද්ධෝපස්ථානයක් කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ යම් මොහොතක තථාගතයන් වහන්සේට උපස්ථාන කළාද කාරණා සඳහන් කරනවා රහත් බෝධිය ලබාගෙන හිටියත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ දක්ෂිණ මහ ශ්‍රාවකයන් වහන්සේ උතුම් දහම් සෙනවි කියන পদවි තානන්තරය ලැබලා හිටියත් ඒ උත්තමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරලා ඊළඟට ගියා නම් ගියේ අස්සජි මහ ශ්‍රාවකයන් වහන්සේට උපස්ථාන කරන්න කියලා. එයි
මේ සම්මා සම්බුද්ධ ශාසනය මුලින්ම හඳුන්වලා දුන්න ගුරුවරයා අස්සජි මහා ශ්‍රාවකයන් වහන්සේ නිසා. මහ ලොකු බණක් කිව්වද? නෑ. බොහොම කෙටි ධර්මයක් තමයි අස්සජි මහා ශ්‍රාවකයන් වහන්සේ එදා ගිහි කාලේදී සාරිපුත්ත මහ රහතන් වහන්සේට කියලා දුන්නා. ඒක අහලා තමයි ඊළඟට භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවේ. නමුත් යම් දවසක භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළාද ඊළඟට නිකරුණේ විවේකයෙන් කාලය ගත කරන්න තිබුණත් ඊළඟට උපස්ථාන කරන්න ගියේ අස්සජි මහ ශ්‍රාවකයන් වහන්සේට කියලායි ධර්මයේ කාරණා සඳහන් කළා තියෙන්නේ. එයි තමන්ට ධර්මයේ උගන්වපු ආචාර්යයන් වහන්සේ පුදනවා. ආචාර්ය ගෞරවය. මෙහෙම උපස්ථාන කරන්න යනකොට අස්සජි මහරහතන් වහන්සේ වැඩ හිටියොත් උණුපැන් දෝනේ උණුපැන්, ඇල්පැන් දෝනේ ඇල්පැන් මේ සියල්ලම සකස් කරලා දෙනවා. සිවුරු නමනවා, කුටිය පිරිසිදු කරනවා, කුටිය අතුපතු ගන්නවා. ස්නානය කරන්න අවශ්‍යයි නම් උණුපැන් ඇල්පැන්ද සකස් කරනවා. මේ සියල්ලම කරන්නේ කවුද කියලා අපි පින්තුන් අමතක කරන්න එපා. මේ ශාසනයේ උතුම් ධම්සෙනවියන් වහන්සේ තමයි මේවා කරන්න ඕනේද? නමුත් කරනවා. මෙහෙම උපස්ථාන කරනකොට යම් දවසක උපස්ථාන කරන්න යනකොට අස්සජි මහ ශ්‍රාවකයන් වහන්සේ වැඩ නොහිටියොත් එහෙම කාරණා සඳහන් කරනවා. යම් දිශාවකද අස්සජි මහ රහතන් වහන්සේ වැඩ ඉන්නේ ඒ පැත්ත හැරිලා මේ මහ පොළොව මත දන ගහලා යම් ප්‍රදේශයකද මගේ ආචාර්යයන් වහන්සේ ඉන්නේ ඒ පරම සත්පුරුෂයන් වහන්සේට මාගේ নমස්කාරය වේවා කියලා ඒ දිශාවට හැරිලා වන්දනා කරනවා. මේක බලාගෙන ඉඳපු සමහර භික්ෂුන් වහන්සේලා මේ කාරණාව වැරදියට ගත්තා. චෝදනා ගොනු කරා. තථාගතයන් වහන්සේගේ දක්ෂිණ මහ ශ්‍රාවකයන් වහන්සේ වෙලත් සාරිපුත්තයන් වහන්සේ මෙච්චර ප්‍රඥාව තියෙන උත්තමයන් වහන්සේ වෙලත් සාරිපුත්තයන් වහන්සේ ගිහි ජීවිතේ බ්‍රාහ්මණ වංශිකයෙක් නිසා බ්‍රාහ්මණයන්ගේ පුරුද්ද මේ ශාසනය පැවිදි වුණත් අතහැරලා නැහැ වගේ කියලා චෝදනා කරනු කළා. ගිහි ජීවිතයේ තියෙන පුරුද්ද මේ ශාසනයටත් අරගෙන ඇවිල්ලාද කොහෙද? එහෙම භික්ෂුන් වහන්සේලා කතා කරන්න ගත්තා. සාමාන්‍ය භික්ෂුන් වහන්සේලාට තේරෙන්නේ නැහැ සාරිපුත්ත මහ රහතන් වහන්සේ තමන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ මේ පුදන්නේ කියලා. මොකද ඒ කාලේ තිබුණානේ සදිසා නමස්කාරය. ඒ නිසායි දිසාවට වඳිනකොට ගුරුවරයා ගැන හිතලා හිතුවේ මේ සදිසා නමස්කාරය කරනවා කියලා. ඒක බ්‍රාහ්මණයන්ගේ පුරුද්දක්. උදෑසනම ගඟට බැහැලා හරි ඔයට බැහැලා හරි සදිසා නමස්කාරය කරනවා. භාග්‍යවතුන් වහන්සේට මේක දැනුණා. දැනුණ මොහොතේම එරිදි බලයෙන් මේ භික්ෂුන් වහන්සේලා ළඟට භාග්‍යවතුන් වහන්සේ ආවා. ඇවිල්ලා ඇහුවා මහණෙනි මං එන්න කලින් මොනවද කතා කර හිටියේ? ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ සදිසා නමස්කාරය කරනවා වගේ ඒකයි අපි මේ කතා කර හිටියේ කිව්වා. උන්වහන්සේලා බොරු කිව්වේ නෑ. බුදුරජාණන් වහන්සේ මතක් කළා එහෙමද මහණෙනි? මහණෙනි සාරිපුත්ත කියන්නේ මේ දිසා නමස්කාරය කරන කෙනෙක් නෙවෙයි. සාරිපුත්ත කියලා කියන්නේ හැම මොහොතකම තමන්ගේ ආචාර්යවරයා පුදන්නේ වෙන් වෙලාම ඉඳපු පුතේ. සාරිපුත්ත කියලා කියන්නේ
හැම මොහොතකම තමන්ගේ ගුරුවරයා උපදන්නේ වෙන් වෙලාම ඉඳපු කෙනෙක්. එහෙමනම් හිතන්නකෝ ආචාර්යවරයාව ඇයි මෙච්චර පුදන්නේ? තමන්ට සසරින් එතර යන්න ධර්මයේ කියලා දුන්න නිසා. භික්ෂුන් වහන්සේ නමකට ආචාර්යයන් වහන්සේලා ඉන්නවා කීපනම. ඉස්සෙල්ලාම ප්‍රවෘජාචාර්යයන් වහන්සේ. ඒ කියන්නේ පැවිදි කරපු ආචාර්යයන් වහන්සේ. උපාධ්‍යයන් වහන්සේ. පැවිද්දෙන් පස්සේ ගුණධර්ම කියලා දීලා තාත්තෙක් වගේ රැකගන්න ආචාර්යයන් වහන්සේ. ඊට පස්සේ ඉන්නවා නිශ්‍රයාචාර්යයන් වහන්සේ. අසුරාශ්‍රය කරමින් ගුරුවරයෙක් යයි සම්මතයෙන් සලකාගෙන උපස්ථාන සිදු කරගනිමින් උන්වහන්සේගේ වටේ ඉඳිමින් කාලය ගත කරනවා නිශ්‍රයාචාර්යයන් වහන්සේ. ධර්මාචාර්යයන් වහන්සේ. ඊටාම නිවැරදි ධර්මය උගන්වමින් කියලා දෙන ආචාර්යයන් වහන්සේ. ධර්මාචාර්යයන් වහන්සේ. මේ තමයි පැවිද්දෙකුට ඉන්න ආචාර්යයන් වහන්සේලා කීපනම. හරියට නිකන් තාත්තල ගොඩක් මැද්දේ ඉන්න දරුවෙක් වගේ. තාත්තල ගොඩක් හිටියොත් එක දරුවෙකුට කොයි තරම් සෙනෙහසක් ඒ දරුවට ඒ තාත්තලගෙන් ලැබෙයිද? පණ වගේ සෙනෙහස දක්වන යාළුවෝ ගොඩක් මැද්දේ ඉන්න අහිංසක යාළුවෙක් වගේ. සත්පුරුෂයෝ ගොඩක් මැද්දේ ඉන්න අහිංසක සත්පුරුෂයෙක් වගේ. මනම් මේ තමයි ගුරුවරයන් වහන්සේලා. ගිහි ඔයගොල්ලන්ට ඉන්නවා ගුරුවරු. මුලින්ම ධර්මයේ පෙන්වලා දුන්න ගුරුවරු. විකෘති මතවාද, විකෘති දේශනා, විකෘතිය මේ මුළු ලෝකේ පුරාවටම පැතිරීගෙන යනකොට මේකයි හැබැයි ධර්මයේ කියලා, මේ තමයි නිර්මල පරියප්තිය කියලා පෙන්වලා දීලා සසරින් එතර කරවන්න තරම් මහත් වූ අනුකම්පාවක් අපිට කරන ආචාර්යයන් වහන්සේලා අපිට ඉන්නවා. ගෙහි වේවා පැවිදි වේවා අපේ සසර ගමන අපි වරද්දගෙන ඉබාගාති අපි දුවනවා. අයාලේ යන අපිට සසරින් එතර යන්න මගක් තියෙනවා. එහෙම කියලා මග අපිට හොයලා ගෙනල්ලා ළඟට දුන්නා. සමහර වෙලාවට අපි ඒ කාරණා දන්නේ නැති වුණාම අපි බනිනවා. අපිටවත් නැති ඕමනාවක් අපිව සසරින් එතර කරවන්න මේගොල්ලොන්ට තියෙන්නේ කොහෙන්ද? අපි බනිනවා. භාග්‍යවතුන් වහන්සේටත් අපි එහෙම බැන්නන්නේ. එහෙම බැනපු අය මේ ශාසනයේ හිටියා. වසලය කියලා භාග්‍යවතුන් වහන්සේට බැන්න. වෘද්ධිනාශකය කියලා භාග්‍යවතුන් වහන්සේට බැන්න. මොකද මේ වෘද්ධිනාශකය කියන්නේ? මිනිස්සුන්ගේ දියුණුව විනාශ කරන්න. එහෙමයි මිනිස්සු බුදුරජාණන් වහන්සේට බැන්නේ. කොහොමද? මිනිස්සුන්ගේ දියුණුව විනාශ කරන්න කියලා. මිනිස්සුන්ගේ දියුණුව නැති කරන්න කියලායි බුදුරජාණන් වහන්සේට එදා සමහර අය බැන්නේ. හැබැයි එහෙම බැනපු අයත් පස්සේ කාලේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා ගොප්පැටෙන් අල්ලගෙන අඬලා වැඳලා සමාවරගෙන මතක් කළා, ස්වාමීනි මට වැරදුනානේ. මම සසරින් එතර යනවා. අනුකම්පා කරනසේක්වා, අනුග්‍රහ කරනසේක්වා. ස්වාමීනි නින්දා කරපු මට සමා වෙන්න, බැනපු මට සමා වෙන්න, අපහාස ගොනු කරපු මට සමා වෙන්න. සමාවිල්ලපුවාම
වැරද්ද නොකරපු කෙනෙකුට වගේ මහා අනුකම්පාවේ අඩුවක් නැතුව භාග්‍යතුන් වහන්සේ සමාව දෙනවා. ඒ තරම්ම අනුකම්පාවක් බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන නිසා. හැබැයිම ශාස්ත්‍රවරයන් වහන්සේ ස්වර්ණාකාර ස්වාමීන් වහන්සේ කියලා භික්ෂුන් වහන්සේ නමක් අපේ ශාසනයේ හිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අවවාද ශාසන ලබාගෙන සසරින් එතර යන්න වේයන් වඩනවා. 3 මාසයක් පුරාවටම සාරිපුත්ත මහරහතන් වහන්සේ කමටහන් දෙනවා. කොච්චර කමටහන් දුන්නත් කමටහන් වැඩෙන්නේ නැහැ. කාරණා සඳහන් කරන්නේ බැරිම වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ස්වර්ණාකාර භික්ෂුන් වහන්සේව භාග්‍යතුන් වහන්සේ ළඟට එක්ක යනවා. භාග්‍යතුන් වහන්සේ මතක් කරන්නේ සාරිපුත්ත ඔබට 3 මාසයක් ගිහිල්ලත් සසරින් එතරටපත් කරන්න බැරි වුණ මේ භික්ෂුව මම එක දවසින් සසරින් එතර කරවනවා. උන්වහන්සේගේ අතීතයේදී හැ බලලා රත්තරන් පාට මලක් මවල දීලා ඒ මල කමටහනක් විදියට දීලා ඒ ලස්සන දිහා බලාගෙන ඉන්න දීලා භික්ෂුන් වහන්සේ ඒ ලස්සන දිහා බලාගෙන ඉන්නකොට ඒ මල ටිකින් ටික කැඩිලා හැලිලා පරවිලා මෙරිලා යන බවට පත් කරවලා භික්ෂුන් වහන්සේව කලකිරෙව්වා. බුදුරජාණන් වහන්සේ රහත් බෝධිය ළඟා කරගන්න උදව් උපකාර කළා. ළඟට ඇවිල්ලා දන ගහලා වඳින්න ඇති මගේ ස්වාමීනි ඔබ වහන්සේ නැත්තම් මං කොහොම මේ සසරින් එතර යන්නද? ගුරු ගෞරවය කොයි තරම් තියෙන්න ඕනේද? ධම්ම කියලා සූත්‍රයක් තියෙනවා මේ පිටකේ. කාරණා දක්වලා තියෙනවා තමන්ට සසරින් එතර යන්න මඟ කියා දුන්න ගුරුවරයාව කෙසේ පිළිය යුතුද? දක්වලා තියෙනවා බොහොම ලස්සන උදාහරණයක්. තාවතින්ස තවතිසාවේ ඉන්න දෙවිවරුත් චාතුරු මහරජකේ දෙවිවරුත් කොයි ආකාරයෙන් දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳුන්ව පුදනවද ආන් ඒ ආකාරයෙන් ශිෂ්‍යයා විසින් තමන්ට ධර්මයේ කියලා දෙන උගන්වන ගුරුවරයාව පිළිය යුතුයි කියලා. ඒ ගුරුවරයා ගිහියෙක් වේවා, ඒ ගුරුවරයා පැවිද්දෙක් වේවා, ඒ ගුරුවරයාව එසේම පුදන්න ඕනේ. එතකොට හිතන්නකෝ ඇයි මෙහෙම පුදන්න කියලා දේශනා කළේ? මේ ධම්ම කියන සූත්‍රයේ මුල් ගාථාවෙන්ම සඳහන් කරලා තියෙන්නේ එහෙම ආචාර්යවරයව යම් කෙනෙක් පුදයිද ඒ ආචාර්යවරයාගේ හිතේ මහත් වූ අනුකම්පාවක් මේ ධර්මයේ ඉගෙන ගන්න ශිෂ්‍යයා කෙරෙහි තව උපදිනවා වැඩි වෙනවා. එහෙම උපස්ථාන කරනකොට තව තවත් ශ්‍රද්ධාවක්, තව තවත් අනුකම්පාවක්, තව තවත් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂාවක් ධර්මයේ ඉගෙන ගන්න ශිෂ්‍යයා කෙරෙහි ගුරුවරයාගේ හිතේ තියෙනවා. ආශිර්වාද කළොත් පුතේ උඹ සුවපත් වේවා කියලා ඒ ආශිර්වාදේ කොයි තරම්නම් ශ්‍රේෂ්ඨයිද? එමනම් ඒ විදිහට ඒ ගුරුවරු හදවතින් ආශිර්වාද කරනවා. සාමාන්‍ය ගුරුවරු නෙවෙයි. පුදුම විදිහට ගුණධර්ම වඩලා පුරුදු පුහුණු කරලා මේ ශාසනය දැනගත්ත ගුරුවරු කරනවා. මේ සියලුම භික්ෂුන් වහන්සේලා මේ රට අතහැරලා යනකොට මේ ලංකාවේ බොහෝමයක් ප්‍රශ්න ඇති වෙලා දුප්පත් මිනිස්සුන්ටවත් කන්නවත් බොන්නවත් නැති යුගයක
මේ රටේ නතර වුණ භික්ෂුන් වහන්සේලා කොහොමද ජීවත් වුනේ? සමහර වෙලාවට ගිනිසීරියා අතු වංගෙඩි වලට දාලා කොටලා ඒ අරගන්න යොෂ ගිනිසීරියාතු ඒ යොෂ වළඳලයි සමහර වෙලාවට උන්වහන්සේලා පණ කෙන්දරක ගත්තේ. වළඳන්න දෙයක් නැතිකොට වළඳන්නේ මොනවද? දක්වලා තියෙන්නේ හුඹස් දැල්ල කියලා. ඒ කියන්නේ හුඹහ වේය හදාගෙන යනකොට උඩට වෙනකොට අග්ගිස්සෙම ඉතිරි වෙන තෙත වෙච්ච කොටස. ආන්ගේ කොටස වළඳලා මොහොතක් හරි පණකෙන් දැරකගෙන ශාසනය රැකගත්තා. ඒ තරම් දුෂ්කර කාලවක අනුක දුක් විඳි. ඒකට වත්තබ්බක නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ ගුරුවරයාට කොහොමද සැලකන්නේ? උන්වහන්සේලා දානේ වළඳන්නේ යම් තැනක් තියෙනවා නම් යම් පහසුවක් ලැබෙයි කියලා යම් ප්‍රදේශයක කියලා හිතෙනවා නම් ඒ ප්‍රදේශයට යන්න ගමන් පටන් ගත්තා. යන්න දෙනම වහන්සේටම මහන්සි හුඟා තෙහෙට්ටුයි. බොණ්ඩ දෙයක්වත් නැහැ, වළඳන්න දෙයක්වත් නැහැ. මෙහෙම එක ගමකට යනකොට දකින්නවා තල් ගහ. තල් ගහේ තල් කුරුම්බ හැදිලා. වත්තබ්බක නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කල්පනා කරනවා ගිහියෙකුත් නැහැ අපිට මේක කඩලා දෙන්න. අපිට උදව් කරන්නේ මේ වෙලාවේ කවුද? මිනිස්සු ඔක්කොම දුක් විඳිනවා. මගේ ආචාර්යයන් වහන්සේට බොහොම අපහසුයි. මමත් බොහොම අපහසුයෙන් ඉන්නේ. නමුත් ආචාර්යයන් වහන්සේට අපවත් වෙන්න දෙන්න බෑ. ඒ නිසා මන් නගිනවා තල් ගහට. කඩ කැත්තක් අරගෙන තල් ගහට නගිනවා. වත්තබ්බක නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ තල් ගහට නැගලා තල් කුරුම්බ කපනකොට මිට කැඩිලා බිමට වැටෙනවා කියලා සඳහන් කරනවා. ආයෙත් ගහ උඩ ඉඳලා බිමට නැග්ගොත් නැවත බිම ඉඳලා උඩට නැග ගන්න මට බැරි වෙයි. මොකද ඒ තරම්ම මට මහන්සි. ඒ නිසා නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ උඩ ඉඳලා පල්ලෙහාට තල්පත් ඉර ඉරා පල්ලෙහාට එවනවා ලණුවක් වගේ තල්පත් වලින් හදලා. වත්තප්පක නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ මේ දිහා බලාගෙන ඉන්නවා. උන්වහන්සේ අර බිමට වැටුණ පිහිය අර කොළලනුවේ ගැට ගන්නකොට නැවත කොළලනුව උඩට ඔසවලා අරගෙන කාරණා සඳහන් කරනවා. තල් ගෙඩි තල් කුරුම්බ කපනවා කියලා. තල් කුරුම්බ කපලා බිමට දානවා. බිමට දානකොට බිමට බහින මොහොතට ආචාර්යයන් වහන්සේ මතක් කරනවා සාමණේරය පිහියේ වණ්ඩේ කියලා. නැවත උඩ ඉඳලා පල්ලෙහාට පිහිය දානවා. සාමණේරයන් වහන්සේ බිමට බහිනකොට ආචාර්යයන් වහන්සේ කල්පනා කරලා තියෙන්නේ මේ සාමණේරයන්ට මට වඩා දැන් මහන්සි. ඒ නිසා මට ඉස්සෙල්ලාම පූජා කරන්න හදන තල් කුරුම්බය මං කපලා සාමණේරයන්ට පවන්න ඕනේ. එතකොට සාමණේරයන් වහන්සේට තල් කුරුම්බයක් කපලා දෙනවා. සාමණේරය ඉස්සෙල්ලාම ඔබ පිපාසය දැන් සංසිඳව ගන්න කියලා. කොයි තරම් වෙහෙස වෙලා හිටියත් මැරෙන්න තරම් පණ අදින තරමට මහන්සි වෙලා හිටියත් ධර්මයේ කාරණා මෙතන සඳහන් කරලා තියෙන දවස් 7ක් බඩගින්නේ ඉඳලා කියලා. ඒ තරම් බඩගින්නේ හිටියත් කපාපු කුරුම්බේ නැවත අතට අරගෙන මතක් කරනවා ඔබ වහන්සේ මගේ ආචාර්යයන් වහන්සේ. මම ඔබ වහන්සේගේ ශිෂ්‍යයා. මම
කොයි තරම් වෙහෙස වෙලා හිටියත් ස්වාමීනි මම මේක ඉස්සෙල්ලා ප්‍රයෝජනට ගන්නෙ නෑ. කොයි තරම් තිබහ කුසගින්නක් බඩගින්නක් තිබුණත් වේලෙනවා නම් වේරුණාවේ ඉස්සෙල්ලාම ඔබ වහන්සේ වළඳන්න ඕනේ ස්වාමීනි කියලා කුරුම්බ ගෙඩිය තමන් වහන්සේගේ ගුරුවරයන් වහන්සේට දෙනවා. ගුරුන් පිදීම, ආචාර්යයන් පිදීම. ඊළඟට කාරණා සඳහන් කරනවා දැන් උන්වහන්සේලා තල් කුරුම්බ ඉවර වෙනකම්ම මේ ගහ යට දින කිහිපයක් ඉන්නවා. දැන් තල් කුරුම්බ ඉවරයි. එතනින් පස්සේ එතනින් නතර වෙන එක නතර කරලා කැලින් ඇතුළට යනවා. හුඟා කොසගින්නේ ආයි දවස් ගාණක් වෙහිචයි මහන්සි. මෙහෙම යන අතරතුර කිසිම හැලහොල්මනක් නැති පාළු වෙලා ගියපු ගමකට එනවා. ඇයි මේ ගම් පාළු වෙලා තියෙන්නේ? ධර්මයේ කාරණා දක්වලා තියෙන්නේ. ඒ කාලේ මිනිස්සු ගම්වල නතර වුණේ නෑ මේ දුර්භික්ෂ බිය නිසා කියලා. ඒ නිසා ජීවිතේ රැකගන්න තියෙන ඕමනාවට කැලවල් වලට ගිහිල්ලා කැලවල් වල තියෙන ගහකොළත කඩාගෙන කොටලා කාලා තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. ඒ නිසා ගම් අතහැරලා මිනිස්සු ගිහිල්ලා. මේ ලංකාවේ සිද්ධ වෙච්ච කතාවක්. ඒ ගමේ පන්සලට භික්ෂුන් වහන්සේලා දෙනම යනවා. ගියයින් පස්සේ ඉස්සෙල්ලාම කොයි තරම් වෙහෙස වෙලා තිබුණා සාමණේරයන් වහන්සේ ආවාසය ඇතුළට ගිහිල්ලා බලන්නේ තමන්ගේ ආචාර්යයන් වහන්සේට පහසුවෙන් වැඩ ඉන්න කුටියක් හදලා දෙන්න ඕනේ. බලන්න කොයි තරම් වෙහෙසයිද මහන්සියද. අපි නම් ඉස්සෙල්ලාම කරන්නේ අම්මා තාත්තා කොහෙ බුදියේ ගත්තත් කමක් නැහැ. මං ගිහිලා විවේක ගන්නවා. මොකද මට හොඳටම මහන්සි. ඒ තමයි අසත්පුරුෂ අපේ හැටි. අසත්පුරුෂ අපේ හැටි. දවස් ගණනාවක මහන්සියක් මැරෙන්න තරම් මහන්සි. නමුත් ඉස්සෙල්ලාම ගිහිල්ලා තමන්ගේ මහන්සිය අමතක කරලා කුටිය අතුගාලා පිරිසිදු කරලා ඇඳ ඇතිරිලි එලලා කුටිය හදලා ආරාධනා කරන ආචාර්යයන් වහන්සේ ඔබ වහන්සේ වෙනුවෙන් කුටිය සකස් කරලායි තියෙන්නේ. අනුකම්පා කරලා කුටියට වැඩලා විවේක ගන්න කියලා. ආචාර්යයන් වහන්සේ සාමණේරයන් වහන්සේට අවවාද අනුශාසනා කරලා කුටියට විවේක ගන්න යනකොට සාමණේරයන් වහන්සේ කල්පනා කරනවා මේ වාගේ විපතකට මම මූණ දෙන්න ඇත්තේ මේ ජීවිතේ විතරක් නෙවෙයි. මීට කලින් සසරේදී මේ වාගේ විපතකට මම මුහුණ දෙන්න ඇති. ඒ නිසා නිකරුණේ කාලය අපතේ යවන්න හොඳ නෑ. ඊළඟ මොහොතේ මම මැරෙයිද කියලා දන්නේ නෑ. බුද්ධෝපස්ථානයක්වත් කරගන්න එක වටිනවා මැරෙන්න කලින් කියලා. ඒ විහාරයේ තියෙන බෝමලුවට යනකොට මුළු බෝමලුවම අවුරුදු ගාන කටුපඳුරු වැවිලා තනකොළ වැවිලා කැලෑ වෙයිලා. දුර්භික්ෂ කාලයක් නේ. මිනිස්සු කොහොමද ඉන්නේ පන්සල සුද්ධ කරන්නේ? මිනිස්සුත් ගමේ නැතිකොට. කාරණා සඳහන් කරනවා භික්ෂුන් වහන්සේ මෙහෙම බුද්ධෝපස්ථානය කරන්නේ විහාර මාලිගාවට යනකොට වෙහෙස මහන්සිය නිසාම කැරකිල්ල දාලා බිම ඇදගෙන වැටෙනවා කියලා. සාමණේරයන් වහන්සේ මේක දන්නේ නැහැ ආචාර්යයන් වහන්සේ. කැරකිල්ල දාලා බිම ඇදගෙන වැටිලා මොහොතකින් නැවත පියවිසිහියට ආපුවාම නැගිටින්න බැරි නිසා උන්වහන්සේ මේ මහ පොළොවේ වැතිරිලාම මහමළුවේ තියෙන කටුපඳුරු ගලවනවා කියලා සඳහන් කරනවා. මහ පොළොවේ නිදාගෙන බුද්ධ පූජාවක් වෙන්නේ තනකොළ ගලව බුද්ධ උපස්ථානයන් කරනවා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න භූමිය පිරිසිදු වේවා කියලා.
මේ වෙලාවේ කැලේ ඇවිදිනවා මිනිස්සු වගේ. ඒගොල්ලෝ දුර ඈත කැලේකට ගිහිල්ලා මීවද කඩාගෙන ඇවිල්ලා. ඒගොල්ලෝ දකිනවා කටුපඳුරුවක් අස්සේ යම් කෙනෙක් හෙලවෙනවා වගේ. ඒගොල්ලෝ හිතන්නේ මේ මුවෙක් කියලා. අද අපිට හොඳ කෑමක් හම්බ වෙන්න ඇති කියලා හිතන්නේ ඇති. නමුත් සඳහන් කරන්නේ ළඟට ඇවිල්ලා බලනකොට බිම වැටිලා සාමණේරයන් වහන්සේ නම ඇඟ කුස වෙලා ගිහිල්ලා දුක් විඳිනවා. නමුත් බුද්ධ උපස්ථානයෙන් කරන එක අතහැරලා නැහැ. උන්වහන්සේ ළඟට ඇවිල්ලා මේ අහිංසක මිනිස්සු ටික ස්වාමීන් වහන්සේව නැගිට්ටවලා කාරණා කතා බහ කරලා බඩගිනීද කියලා අහලා තමන් ගෙනාපු මේ වද ටිකෙන් කොටසක් භික්ෂුන් වහන්සේලාට පූජා කළා මතක් කරනවා ස්වාමීනි අපි ඉන්න තැනට ඔබ වහන්සේලා වඩින්න එහෙම වැඩියොත් අපිට පුළුවන් ඔබ වහන්සේලාට උපස්ථාන කරන්න. වළඳලා වඩින්න එතකන් අපි යන්නම් ස්වාමීනි කියලා ඒගොල්ලෝ පිටත් වුණා. කොයි තරම් කුසගින්නේද ආචාර්යවරයාට හොරෙන් මීවත ටික කාලා ජීවිතේ රැක ගන්න තිබුණා. ආචාර්යවරයා නම් වයසයි මම නම් දැන් බොහොම පොඩි එහෙම කියලා හිතලා ජීවිතේ රැක ගන්න තිබුණා. කාරණා සඳහන් කරනවා මේ පෙනි පෙරෙන මීවද ටික විහාරය ඇතුළට අරගෙන ගිහිල්ලා ගිලම්පස විදිහට මේ පැණි ටික පෙරලා සකස් කරලා ආචාර්යයන් වහන්සේ ඉන්න කුටියට අරගෙන ගිහිල්ලා පූජා කරනවා. ස්වාමීනි මේ පැණි ටිකක් හම්බුණා. වළඳන සේක්වා කියලා. මෙහෙම ආචාර්ය ගෞරවය අපි ළඟ තියෙනවද? කොටින්ම කිව්වොත් සසර තරණය කරන්නේ මුල් බණපදයේ කියලා දුන්න ගුරුවරයාවත් අපි සලකන්නද අපි දන්නවද? හිතලා බලන්නකෝ. ඊළඟට සඳහන් කරනවා ස්වාමීනි මේ මිනිස්සු ටික කාරණාවක් මතක් කළා. ගිලම්පස් ටික වළඳලා ඒගොල්ලෝ ඉන්න ප්‍රදේශයට එන්න කිව්වා. අපි යමුද ස්වාමීනි? ගුරුවරයා බෑ කිව්වනම් එතන නතර වෙන්න තරම් කී කරුයි. ගුරුවරයා හා කිව්වනම් ගුරුවරයාගේ වචනෙට අනුමත කරන්න තරම් කී කරුයි. හා කියනවා. නමුත් මතක් කරනවා හෙට එළි වෙලා යන්න බෑ. ඒ නිසා දැම්ම අපි යමු රෑ ගිහිල්ලා නතර යමු කියලා. දැන් දෙනම වහන්සේම කැලේ ඇතුළට යනවා. කාරණා සඳහන් කරනවා මිනිස්සු ඉන්න තැනට ගිහිල්ලා කැලේ ඇතුළෙම මේ ගම ඇතුළේ කැලේක දෙනම වහන්සේම මිනිස්සු ඉන්න ප්‍රදේශය ආශ්‍රය කරගෙන රාත්‍රියේ සැතපෙනවා කියලා. ආචාර්යයන් වහන්සේට සැතපෙන්න තියලා වත්තබ්බක නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ මහරයම නැගිටිනවා. ඒ කියන්නේ උන්වහන්සේ නිදීගෙන සැතපෙලා හිටියේනේ. ඇයි මේ නැගිටින්නේ? වෙනතනේ උන්වහන්සේ දුතාංග සමාදන් වෙලා හිටියේ. අරණ්‍යක දුතාංගයේ සමාදන් වෙලා ඉන්නේ. ඒ කියන්නේ ගමක් ඇසුරු කරගෙන ඉන්නේ නෑ. වනයක් කැලයක් ඇසුරු කරගෙන තමයි ඉන්නේ. සිල්පදයේ බිඳෙන්න දෙන්න බෑ. ඒ නිසා උන්වහන්සේ පාත්‍රාසීරු අරගෙන නැගිටලා ගමින් එළියට යනවා. උදේ එළි වෙලා ආචාර්යයන් වහන්සේ නැගිටලා බලනකොට සාමණේරයන් වහන්සේ නැහැ. සාමණේරයන් වහන්සේ පිළිබඳව ආචාර්යයන් වහන්සේ කල්පනා කරනවා සාමණේරයන්ව මිනිමස් කන්නන්ටවත් අහු වුණාද කොහෙද? එහෙනම් එතන සඳහන් කරලා තියෙනවා ඒ කාලේ ඛණ්ඩ දෙයක් නැතිකමට මිනිමස් බුදු පුවයි පවා ඉඳලා ඇති කියන කාරණාව. කමක් නැහැ. සාමණේරයන් මිනිමස් බුදින මිනිස්සුන්ටත් අහු වෙන්න ඇති කියලා හිතේ තියන් හිටියා. නමුත් ඉර නැගීගෙන එන වෙලාවේ සාමණේරයන් වහන්සේ තමන්ගේ ගුරුවරයාව පොදන්නේ
අවශ්‍ය කරන දේවලු තුණු පෙනුත් තෙල් පෙනුත් අරගෙන මෙතෙන්ට ආවා. ආචාර්යයන් වහන්සේ අහනවා සාමණේරේ ආචාර්යයන්ගේ හිත රිදවලා අවසරයක් ගන්න නැතුව කියන්නෙත් නැතුව ඔබ ගියේ කොහෙද? ඔබට ඒකට දඬුවම් පමුණවන්න ඕනි කියලා. නමුත් මෙතන වැරද්දක් වෙලා නැහැ. කාරණා සඳහන් කරනවා වැරද්දක් නැති ශිෂ්‍යයන් වහන්සේ නමුත් ගුරුවරයා ඉස්සරහා කෑ ගහලා විලාප තියලා කියන්න ඕනේ මම වැරදි නෑ මම නිවැරදි කියලා. මම ඒකවත් කියන්නේ ඕමනාවක් නම් තිබ්බේ නෑ කියලා. එයි එතකොට තමන්ගේ ආචාර්යයන් වහන්සේත් එක්ක එකට කිව්ව බවටපත් වෙනවා. මම වැරද්දක් කළේ නෑ ස්වාමීනි කියලා කිව්වේ නෑ. මම ඔබට දඬුවම් පමුණවනවා කියනකොට එහෙමයි ස්වාමීනි එහෙමයි ඒ දඬුවම මම පිළිගන්නවා කියලා ඒ දඬුවම පිළිගත්තා. පස්සේ වෙලාවක අහිංසක මිනිස්සු දානි පූජා කළා. ඒවත් වළඳලා උදේ මූණකටත් සෝදගෙන ගෙනල්ලා තියෙන පැන් වලින් සනසලා දෙනම වහන්සේම නැවත කැලේ ඇතුලින් විහාරයට එනවා. විහාරයට ආපුවාම ඒ විදිහේ මතක් කරනවා මට නොකියා කොහෙද ගියේ කියලා නැවත ඇහුවාම ලොකු ස්වාමින් වහන්සේ ඒ වෙලේ තමයි මතක් කරන්නේ ස්වාමීනි දුතාංග සමාදන් වෙලා ඉන්නේ. ඒ නිසයි මම ගමෙන් එළියට ගිහිල්ලා ඉර නැගීගෙන ඉන වෙලාවේ ගමෙන් පින්ඩපාතෙත් අරගෙන ඔබ වහන්සේ ළඟට ආවේ. ඒ වෙලේ කාරණා සඳහන් කරන ආචාර්යයන් වහන්සේ සාමණේරේ එහෙමනම් දඬුවම් ලබන්න ඕනේ ඔබ නෙවෙයි. ඔබ නෙවෙයි දඬුවම් ලබන්න ඕනේ. ඒවට දඬුවම් විඳින්න ඕනේ මමයි වැරද්ද කළේ. කාරණා නොවිමසා ඔබට මම දඬුවම් දුන්නා. මමයි දඬුවම් ලබන්න ඕනේ. පින්තුනි බලන්න මේ ශාසනය කොයිතරම් ලස්සනයිද කියලා. ගිහි ජීවිත ගත කරන ඔයගොල්ලෝ ජීවිතේ කවදාකවත් එක දවසක් ඔය වගේ අත්දැකීමක් භුක්ති විඳලවත් තියෙනවද? එක වැරැද්දක් ඇති ඊළඟ මොහොතේ තරහ වෙගෙන කේන්ති අරගෙන නිന്ദා අපහාස චෝදනා ගුණ කර මඩ ගහ වෛර කර පලිය අරගන්නේ. ගිහි සමාජයේ හැදිලා තියෙන්නේ එහෙම. පැවිදි සමාජයේ එහෙම නැහැ. පස්සේ කාලේ මේ දේශනාව බොහොම දිගයි. දේශනාව නිමා කරන්න කාලය එළඹිලා තියෙන නිසා අපි බොහොම කෙටියෙන් කාරණා සාකච්ඡා කරමු. පස්සේ කාලේ වත්තබ්බක නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ ගුරුවරයන් වහන්සේ ආචාර්යයන් වහන්සේ මිනි කන්නන්ට අහු වෙනවා කියලා සඳහන් කරනවා. ඒ වෙනකොටත් උන්වහන්සේ අනාගාමී මාර්ගඵලය ලැබලා හිටියේ. එහෙනම් මේ ශිෂ්‍යයා සලකලා තියෙන්නේ මෙච්චර උපස්ථාන කරලා තියෙන්නේ කාටද? එසේ මෙසේ කෙනෙකුට නෙවෙයි. තමන්ගේ ආචාර්යයන් වහන්සේ වුණත් අනාගාමී උත්තමයන් වහන්සේ නමකට. පස්සේ කාලේ මිනි කන්නන්ට අහු වෙනවා. එතනින්ම උන්වහන්සේගේ ජීවිතය ක්ෂය වෙනවා. නමුත් මුළු ජීවිත කාලය පුරාවටම වත්තප්පක නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ගුරුවරයා නැතුව ගියත් ආචාර්යවරයා පිරිනුවම් පෑවත් ආචාර්යවර අපවත් වුණා. ආචාර්යවරයාගේ අවවාද අනුශාසනාවන් වලට කීකරු වෙලා මේ ලංකා ධරණී තලයේ පණ කෙන්දරකගෙන ජීවත් වුණා. බැමිණිතිය සාය ඉවර වුණාම 12 අවුරුදු ප්‍රශ්නේ ඉවර වෙලා ගියපුවාම වලගම්බා රජු යුද්ධ දිනාපුවාම මේ රට නැවත කිරියෙන් පෙනියෙන් ඉතිරෙන කාලේ වත්තබ්බක නිග්‍රෝධුන් වහන්සේ නම් බවට පත් වුණා කියලයි මේ ශාසන ඉතිහාසයේ සඳහන් කරලා තියෙන්නේ. තමන්ගේ ගුරුවරයා තමන්ගේ ආචාර්යවරයා මුළු ජීවිත කාලෙම පිදුවා.
අපේ ආනන්ද මහරහතන් වහන්සේ අපි දැනගෙන ඉන්නේ නම් ආනන්ද හාමුදුරුවෝ කියලා. ආනන්ද හාමුදුරුවෝ ආනන්ද මහරහතන් වහන්සේ වුණා. සාමාන්‍ය රහත් බෝධියක් නෙවෙයි උන්වහන්සේ ලැබුවේ. ඊටාම දුර්ලභ රහතන් වහන්සේ නම. රහත් භාවයේ ලබපු ආකාරය හරි වෙනස්. මුල් කාලේ සෝවාන් වෙලා හිටියා. සෝවාන් වෙලා හිටියත් සාමාන්‍ය සෝවාන් ඵලයක් නෙවෙයි ඒ මහා ශ්‍රාවකයන් වහන්සේට තිබුණේ කියලා ධර්මයේ සඳහන් කරනවා. විශේෂ සෝවාන් ඵලයක්. කොයි තරම් බුදුන් පිදුවද තමන්ට සසරින් ඈතර යන්න ධර්මයේ දේශනා කරපු ඒ පරම සත්පුරුෂයන්න් වහන්සේව මණිකක් රකින්න නාගයෙක් වගේ මුළු ජීවිත කාලය පුරාවටම ලෝතුරා බුදුන් පිදුවා කියලා සඳහන් කරන්නේ. තමන්ගේ ආචාර්යවරයව පිදුවා. හරි අපූර්වයි මේ කාරණා. කොයි තරම් වෙහෙස මහන්සිය තිබුණත් සුගන්ධ කුටිය ඇතුලේ ඉඳලා රාත්‍රියට භාග්‍යවතුන් වහන්සේ උගුර පෑදීමක්වත් කරයිද? එහෙම කියන සිතුවිල්ලෙන් සුගන්ධ කුටිය ඇතුලේ ඉන්න භාග්‍යවතුන් වහන්සේට නොදැනෙන්න ගිනි පන්දමක් අතේ තියාගෙන සුගන්ධ කුටිය නවවතාවකට වැඩි ප්‍රදක්ෂිනා කරනවා. රාත්‍රියේ එළි වෙනකොට ඒ තරම් උපස්ථාන බුදුරජාණන් වහන්සේට කරා. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවහම දරාගන්න බැරුව මුළු චීවරයම කඳුළු වලින් තෙත් කරගෙනයි උන්වහන්සේ අඬන්නේ. ඒ වෙලේ මතක් කරන්නේ ආනන්ද හිතන්න එපා මම පිරිනුවම් පෑවා කියලා. මම තව වසර 5000ක පමණ කාලයක් යනකම් මේ ලෝතර සම්මා සම්බුද්ධ ශාසනය මේ ලෝකේ තියෙනකන් සක්වලවල් කෝටි ලක්ෂයක ආඥාව පතුරවමින් වැඩ ඉන්නවා. මුළු ලෝක සත්‍යයටම අනුකම්පා කරමින් මම වැඩ ඉන්නවා ආනන්දේ. ඒ නිසා හිතන්න එපා මම පිරිනුවම් පෑවා කියලා මතක් කළා. අපිව දාලා ගිහින්නේ අපේ ආචාර්යයන් වහන්සේ. අපේ ශාස්ත්‍රඥ වහන්සේ අපිව දාලා ගිහිල්ලා නැහැ. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණය කරලා කාලයක් ගියපුවාම මහා කශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පළවෙනි ධර්ම සංගායනාව පැවැත්වෙනවා. පින්තුනේ පළවෙනි ධර්ම සංගායනාව පැවැත්වෙනකොට මහා කශ්‍යප මහ රහතන් වහන්සේ මතක් කරලා තිබුණ ආනන්ද ශ්‍රාවකයන් වහන්සේට භික්ෂුන් වහන්සේලා සීපුලිසිම්බියාව ලබාපු භික්ෂුන් වහන්සේලා 500යි එකතු වෙන්නේ රහතන් වහන්සේලා ආනන්දේ ඔබ මේ සංගායනාවට අත්‍යවශ්‍යමයි. ඒ නිසා පුළුවන් තරම් වෙරවැයන් වඩලා මාර්ගඵල ලබාගෙන මෙතෙන්ට එන්න. ඔබ නැතුව මේ සංගායනාව කරන එක බොහොම දුර්ලභයි. කොයි තරම් වෙරවැයන් වැඩුවත් මාර්ගඵල ලැබුණේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ මතක් කරලා තිබුණ ආනන්දේ නවෝ කාලෙකින් ඔබ විශේෂයෙන් සංසාර සාගරේ නිමවනවා කියලා ඒ වචනයෙන් ශ්‍රද්ධාව උපදවගෙන මාර්ගඵල ලැබලා සසරින් එතර ගියා. විශේෂ මහරහත් බෝධියක් ලබා ගත්තේ. උන්වහන්සේ සප්තපර්ණී ගුහාවේ හදලා තියෙන මණ්ඩපයට යන්න ඕනේ. සාමාන්‍ය භික්ෂුවක් විදිහට ගියොත් එහෙම අනිත් භික්ෂුන් වහන්සේලා චෝදනා කරන්නත් පුළුවන්. අනිත් නිකන් භික්ෂුන් වහන්සේලාට එන්න දෙන්නේ නැතිකොට ආනන්දට එන්න දුන්නේයි කියලා. ඒ නිසා රහත් ඵලයේ ලබාගත් තැනම මහ පොළොව යට ගිලිලා සඳහන් කරනවා සප්තපර්ණී ගුහාද්වාරයේ තමන් වහන්සේට નિયમિત වෙලා තිබුණ හිස් ආසනයේ පොළොව පලාගෙන ආනන්ද මහරහතන් වහන්සේ මතු වුණා කියලා. රහතන් වහන්සේලා මේ දිහා බලාගෙන ආනන්ද මහ ශ්‍රාවකයන් වහන්සේගෙන් ප්‍රශ්න විචාරනවා. ඒවට පිළිතුරු දෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව
දන්නවා. මේ වෙනකොට භාග්‍යවතුන් වහන්සේ ශාරීරිකව පිරිනොම් පාලා ඉවරයි. දෙවිවරු මේ කාරණාව බලාගෙන ඉන්නවා. ආනන්ද මහ ශ්‍රාවකයන් වහන්සේ ධර්මාසනයේ මත ඉඳගෙන පිළිතුරු ධර්මයේ දේශනා කරනකොට එක්තරා දෙවියෙකුට සැකයක් ඇති වෙනවා කියලා සඳහන් කරනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට අනේ අපිට දෙවනි බුදුවරයෙක් මනුලොවට පහළ වෙලානි කියලා මිත්‍යා දෘෂ්ටියකටපත් වෙනවා. මේ දෙවනි බුදුවරයා කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේට. මේ කාරණාව අට කතාවේ පැහැදිලි කරලා තියෙනවා. මේ පිළිතුරු දෙනකොට බොහෝම ශ්‍රද්ධාවෙන් ඉපිරිලා ගිහිල්ලා මේ දෙවියා හිතන්නේ දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට දෙවනි බුදුවරයෙක් පහළ වෙලා රජෙක් තමන්ගේ රට අතරලා ගියපුවාම ඒ වාගේම රජෙක් නැවත පහළ වෙලා නම් මිනිසුන්ට දුක් විඳින්න කාරණාවක් නේ. සසරේ පින් කරගෙන ඉන්න කමටත් එක්ක තියෙන්නත් ඇති. මේ ආනන්ද මහ ශ්‍රාවකයන් වහන්සේට දැනෙනකොටම ශාස්ත්‍රූන් වහන්සේට ගෞරව කරන්න ඕන නිසා උන්වහන්සේ මොකද කරන්නේ? දේශනා කළා ඒවං මේ සුතං ඒකං සමයං භගවා. ඒ හැම සූත්‍රයකම ඒවං මේ සුතං කියලා තියෙන්නේ. අර දෙවියන් අතර ඇති වුණ මිත්‍යා දෘෂ්ටිය මම බිඳින්න ඕනේ. ආන්ගේ මිත්‍යා දෘෂ්ටිය බිඳින්න ඕන නිසායි උන්වහන්සේ මතක් කළේ මම උපදවපු ධර්මයක් නෙවෙයි මේ. මම අහලයි මේ කියන්නේ. ඒවං මේ සුතං මම විසින් මෙසේ අහන ලදී. භාග්‍යවතුන් වහන්සේගෙන් මම ඇහුවේ මගේ ධර්මයක් එහෙම නෙවෙයි මේක. එතකොට හිතන්නකො කොයි තරම් ගෞරවයක් බුදුරජාණන් වහන්සේට තිබ්බද කියලා. එතනම දෙවියන්ගේ මිත්‍යා දෘෂ්ටිය එතනම බිඳිලා ගියා. අපි කොයි වගේද? මං වෙන කෙනෙක්ගෙන් ඇහුවා කියලා අපි ගිහින් කියනවද? නෑ, ඒක මගේ කරගෙන මම්මයි මේ ඔක්කොම කියන්නේ. මගේමයි, මමයි හොයලා බලලා දැනගත්තේ. ඒතෝ වෙන කෙනෙක් වට කියලා දුන්නේ නෑ. තමන්ගේ මාන්නක්කාරකම ලොකු කරගන්නවා. ඒ වාගේ අය ඉන්න අතරේ තමන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ පොදපු අය කොයිතරම් ශ්‍රේෂ්ඨයිද? අද අපි කොයිතරම් රටක් විදිහට පිරිහිලා යනවද? ඒක හේතුවක් අපේ ආදි කර්තෘන් වහන්සේ පොදන්නේ නැති එක. කවුද අපේ ජාතිය ආදි කර්තෘන් වහන්සේ? මිහිඳු මහරහතන් වහන්සේ. මහසෑය වඳින්න යනවා, තෝපාරාමේ වඳින්න යනවා, අබේකිරිය වඳින්න යනවා, ජේතවනාරාමේ වඳින්න යනවා, මිහින්තලෙත් වඳින්න යනවා. කවුද දන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතු නිදාපිත මහසෑය කොහෙද කියලා? මේ රටේ අපිට භාෂාවක් හදලා දුන්න සිංහල භාෂාව කවුද හැදුවේ? මිහිඳු මහරහතන් වහන්සේ. කොහොමද හැදුවේ? පාලි භාෂාවයි සංස්කෘත භාෂාවයි කලවම් කරලා සිංහල කියන භාෂාව හදලා අපිට දුන්නා. මේ ලෝකයේ තියෙන අති පාරිශුද්ධම භාෂාව පාලි භාෂාව. මේ ලෝකේ කොයිතරම් භාෂා තියෙනවද? හැම භාෂාවකම රාග, දේශ, මෝහ, තරහ, කේන්තිය, පරිගැනීම අවසන වචන කොයිතරම් තියෙනවද? පාලි භාෂාවේ එක වචනයක් තියෙනවද කේන්ති අවසන තරහ අවසන වචනයක් තියෙනවද? කේන්ති ගිහින් ඉන්න මිනිහවත් නිවන වචනයක් පාලි භාෂාවේ තියෙන්නේ. පරිගන්න යන මිනිහවත් නිවන වචනයක් පාලි භාෂාවේ තියෙන්නේ.
එහෙමනම් හිතන්නකෝ සිංහල කියන භාෂාව කියන දරුවගේ අම්මා තාත්තා කවුද? පාලි භාෂාවයි සංස්කෘත භාෂාවයි. ඒකට සිංහල වෙච්ච අපි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න හපංකම් දක්වනවා, ගණිතය ඉගෙන ගන්න හපංකම් දක්වනවා, විද්‍යාව ඉගෙන ගන්න හපංකම් දක්වනවා, දෙමළ ඉගෙන ගන්න හපංකම් දක්වනවා, පංස ජර්මන් මැලේ ඔක්කොම ඉගෙන ගන්න හපංකම් දක්වනවා. පාලි ඉගෙන ගන්න ගියපුවම ඔක්කොම ටික කියනවා අපෝ හරි අමාරුයි පාලි භාෂාව ඉගෙන ගන්න කියලා. අර වගේ වරප්‍රසාද ලැබෙනවා. පාලි භාෂාවෙන් වරප්‍රසාදයක් ලැබෙන්නේ නෑනේ. පාලි භාෂාවෙන් සසර සුවපත් වෙනවා. ඒක විතරයි අපිට ලැබෙන වරප්‍රසාදය. ඒ නිසා අපි කියනවා ඒක ඉගෙන ගන්න බෑ කියලා. පින්තුනි, පාලි භාෂාව මේ ලෝකේ උච්චාරණය කරන්න පුළුවන්. නිවැරදිවම, ඊ타මත්ම නිවැරදිව උච්චාරණය කරන්න පුළුවන් එකම ජාතිය අපි විතරයි. එහෙම වෙච්ච අපි බුද්ධං සරණං ගච්ඡාමි කියනවත් දන්නේ නිකම් බුද්ධං සරණං ගච්ඡාමි. හිතන්න මේක කොයිතරම් භයානකයිද කියලා. සරණ සීලේ සමාදන් වෙනකොට නිවැරදිවම සමාදන් වෙන්න ඕනේ. තුන් වතාව ගානේ නව වතාවක් කියනවා. ඒත් හරියට සමාදන් වෙන්නේ. ධම්මං සරණං ගච්ඡාමි කියනවා. ධම්මං සරණං ගච්ඡාමි නිවැරදිවම උච්චාරණය කරන්න ඕනේ. සංඝං සරණං ගච්ඡාමි නෙවෙයි, සංඝං සරණං ගච්ඡාමි. නිවැරදිවම පාලි උච්චාරණය කරන්න ඕනේ. එහෙම කියනකොට හිතෙනවා අපි සරණාගමනේ හරියටම අරගෙනද කියලා. තුන් වතාව ගානේ ඇයි නව වතාවක්ම ဒ ුතියම්පි තතියම්පිත් එක කියන්නේ කියලා හිතුවේ නැද්ද ඔයගොල්ලෝ? සමහරවිට ආදෝදේ අටසිල් සමාදන් වෙනකොට අෂ්ටාංග උපෝසත සීලේ විතරක් හරියට සමාදන් වෙන්නේදී තිසරණයේ ඔහේ සමාදන් වෙන්නේදී. නමුත් අටසිල් රකින්නට වඩා තිසරණය ශ්‍රේෂ්ඨයි. ඒකයි අටසිලේට ඉහළින් තිසරණය තියෙන්නේ. සාමාන්‍යයෙන් අහනවා අපෙන් තිසරණය හරියටම දුන්නහම සරණ ගමනං සම්පූර්ණං. මොකද මේ අහන්නේ? දන්න කෙනෙක් කියන්න බලන්න. මේ අහන්නේ සරණ ගමනය සම්පූර්ණයිද උපාසකවරුනි කියලා අහන්නේ. ඒ කියන්නේ මම නිවැරදිවම දුන්නා, ඔයගොල්ලෝ නිවැරදිවම ගත්තද? හරියටම උච්චාරණය කළා පොරොන්දු වුණාද? එතකොට ඒක යටතේ තියෙන ධර්ම ගෞරවය, බුද්ධ ගෞරවය, සංඝ ගෞරවය, විශ්වාසය, පැහැදීම, ශ්‍රද්ධාව නිවැරදිවම මහ පොළවේ ඉඳගෙන, ධන මහ පොළවේ ඇනගෙන, දෑත දෝත නලල්තලයේ තියාගෙන හරියටම ගන්න ඕනේ. ගත්තද අපි? මේකයි මේ අහන්නේ නිවැරදිව ගත්තද කියලා අහනකොට අපි ඒ කාරණා දැන හෝ නොදැන හෝ පිළිතුරු දෙනවා ආම බන්තේ කියලා. එතන බොරුවක් කියනවා සමහර අය. මොකද මේ ආම බන්තේ කියන්නේ? එහෙමයි ස්වාමීනි මං ගත්තා කියලා. එතනින් පස්සේ භික්ෂුන් වහන්සේලා හරියටම පංචශීලයේ අටශීලයේ දෙන්නේ පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි නෙවෙයි, පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නිවැරදිව උච්චාරණය කරන්න ඕනේ. කාමී සුමිච්ඡාචාර නෙවෙයි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරා මේරය මජ්ජපමා දත්තානා වේරමණී. සමහර අය දෂ්ඨානා වේරමණී කියනවා. දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නිවැරදිවම උච්චාරණය කරන්න ඕනේ. උච්චාරණය කරන ගමන් ඒ සීලය පිළිබඳව හරියට දැනගෙන ඉන්නත් ඕනේ. පාණාති පාතා කියන්නේ මොකද්ද? පරපණ නැසීම. අදින්නාදාන කියන්නේ මොකද්ද? හොරකම. කාගෙන් හොරකම් කිරීමද?
බත්තටයක් හරි හොරකම් කිරීමද? මොකද්ද මේ? කාමීසු මිච්ඡාචාර වේරමණී. මොකද්ද මේ වැරදි කාම සේවනී කියන්නේ? ධර්මයේ සඳහන් කරලා තියෙන ස්ත්‍රීන් 20 දෙනෙකු සමග කාය සංසර්ගයක් ඇති නොකර ගැනීම. එතකොට වැරදි කාම සේවනයේ කෙටියෙන්ම ගත්තොත් පරාමුවන් කළා, පරස්වාමිවරුන් කළා, නොයෑම, තමන්ගේ විවාහක බිරිඳ තමන්ගේ විවාහක ස්වාමියා ඉක්මවන්නේ නැතුව. මෙන්න මේ ශික්ෂාපද හොඳටම දැනගෙනමද ඔයගොල්ලෝ සමාදන් වෙන්නේ? සමහරවිට දන්නේ නැහැ. ඒ නිසා සසරින් ඈතර යන්න කැමති නම් අඩුම තරමේ ඉස්සෙල්ලාම ප්‍රගුණ කරන්න ඕනේ සරණ සීලය. ඒ නිසා මේ ශාසනය අනුපූර්ව ප්‍රතිපදාවකින් යුක්තයි. හැම වෙලෙම තමන්ගේ ගුරුවරයා, තමන්ගේ ආචාර්යවරයා පෙන්වන මාර්ගයේ ගමන් කරන්න උත්සාහ කරන්න. කීකරු වෙන්න. කියලා දුන්න විදිහටම ගමන් කරන්න. ධර්මයේ සඳහන් කරලා තියෙනවා ආචාර්යවරු පෙන්වන මාර්ගයේ යම් කෙනෙක් යම් ශිෂ්‍යයෙක් ගමන් කරන්නේ නැත්නම් ඔහු තමන්ටම විනාශයක් කරගන්නවා, තමන්ටම තමන්ම පරිහානියටපත් වෙනවා. දැන් හිතන්න ඔයගොල්ලොන්ට ආචාර්යවරයෙක් ඉන්නවද? දෙන්න පිළිතුරු නැහැ. ගිහින් බලන්න වෙන ආගමක කෙනෙක් ගාවින් ඇහුවොත් ඔයගොල්ලොන්ට ආචාර්යවරයෙක් ඉන්නවද? ඔව් කියන ඔක්කොම එකතු වෙලා අපිට ආචාර්යවරයෙක් ඉන්නවා. අපි ආචාර්යවරයව අමතක කළා දාලා. පළමු ආචාර්යවරයා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දෙවනි ආචාර්යවරයා එතෙන්ට යන්න මඟ පෙන්වලා දුන්න උත්තමයෝ. අස්සජි මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට පළවෙනි දහම් පණිවිඩය දුන්නා වගේ. මේ කාරණා හිතන්න. නිවැරදි ගුරුවරයෙක් තමන්ගේ ගුරුවරයා කියලා තියාගන්න. ගිහි වේවා පැවිදි වේවා. ධම්මික උපාසකවරු 500ක් හිටියා. ගිහි ධම්මික උපාසකවරු 500. දෙකට ඒ ධම්මික උපාසකවරු 500 කියන්නේ. ඒ ධම්මික කියලා කියන්නේ පළවෙනිම උපාසකතුමාගේ නම ධම්මික. එතුමන් තමයි අනිකුත් 499 දෙනාවම සසරින් එතර කළේ. ඒ නිසා ඒගොල්ලෝ ඔක්කොටම යන්නේ තැනදී කතා කළේ ධම්මික උපාසකවරු 500 කියලා. ගිහි වෙච්ච කොසල් මහ රජුරුවොත් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තියාගෙන භාග්‍යතුන් වහන්සේ ළඟ ඉඳගෙන බණ කිව්වා. තුන් ලොවම දිනපු සක්කුලවල කෝටි ලක්ෂයක ආඥාව පතුරුපු භාග්‍යතුන් වහන්සේ ළඟ මට නම් අවස්ථාවක් ලැබුණොත් බණ කියන්නේ වේවුලලා හිඳාඩිය දානවා. නමුත් ගිහි රජෙක් කොසල් රජුරුව බුදුරජාණන් වහන්සේ ඉස්සරහින් ඉඳගෙන බණ කිව්වා. කොසල් මහ රජුරන්ට යන්න තියලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අනුමත කළා මහණෙනි ඒ වචනය මගේම වචනයක් කියලා. අනුමත කළා බුදුරජාණන් වහන්සේ කොසල් රජුරන්ගේ බණ. එතකොට හිතන්නකෝ ගිහියන්ට බණ කියන්න බැරිද කියන ප්‍රශ්නය තියෙනකොට එතන තියෙනවා ඊ타ත්ම නිවැරදිවම ධර්මයේ දේශනා කරන ඊ타ත්ම නිවැරදිවම පරිප්තේ ධර්ම කෙනෙකුට ධර්මාසනේ ඉඳගෙන ගිහි කෙනෙකුට වේවා බණ කියන්න පුළුවන්. හැබැයි ඊ타ම නිවැරදිවම ධර්මයේ දරන්න නම් ඕනෙමයි. ධර්ම දේශනාවක් කරනකොට භාග්‍යතුන් වහන්සේ කොහොම කරන්න කියලාද දේශනා කරලා තියෙන්නේ? මහණෙනි කවදාකවත් Tamanගේ අත්දැකීම ශ්‍රාවකයන්ට දේශනා කරන්න එපා කිව්වා. මං කියලා දුන්න දේ කියලා දෙන්න කිව්වා. ශ්‍රාවකයන්ට Tamanගේ අත්දැකීම් ධර්මයේ කියලා දේශනා කරන්න එපා. මම කියලා දුන්න දේ, ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේ කියලා දෙන්න කිව්වා. මේ කාරණා ජීවිතය හොඳට පුරුදු පුහුණු වෙන්න. අද පටන්වත් ගුරුන් පුදන්නේ ආචාර්යවරුන් පුදන්නේ පටන් ගන්න ආරම්භ කරන්න.
මගේ ගුරුවරයා අසුවලාය. හැබැයි අමතක කරන්න එපා පුද්ගල සරණාගමනේ යන්න පටන් අරන් ලෝතර බුදුරජාණන් වහන්සේ අතහැර ගන්න තරම් අඥානෙක් මෝඩෙක් නම් වෙන්න එපා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ එහෙම වුණා නම් අද උන්වහන්සේට රහත් බෝධියක් නැහැ. ආනන්ද මහා ශ්‍රාවකයන් වහන්සේ දෙවියන්ගේ තියෙන මිත්‍යා දෘෂ්ටිය කැඩුවේ යම්සේද ඒ ආකාරයෙන් අපි කටයුතු කරන්න ඕනේ. එම්නම් ඒ වෙනුවෙන් කටයුතු කරමින් මනාලස සිහි උපදවගෙන මේ සසර තරණය කරන්න උත්සාහ කරන්න ඔබ හැම දිනකටම මගේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන් උදාපත් වේවා කියලා හැම දිනකටම ආශිර්වාදයෙන් කරනවා. අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. පොතුහැර මහපිටියේ වත්ත උප්පලවන්නා සිල් මාතා ආරාමී ඇසළ පොහොය නිමිත්තෙන් අද පවත්වන සීල භාවනා වැඩසටහන ආරාමාධිපතිනි පොන්නිලව උප්පලවන්නා සිල්මේනියන් වහන්සේගේ අනුශාසනත්වයට අනුව ත්‍රිනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් බෝධිසත්ව නාමය ප්‍රදානය කළා වූ බෝධිසත්ව ගුණෝපේත ජානකසී සේනාධිපති මෙතුණුන්ගේ පූර්ණ මඟ පෙන්වීම යටතේ බෝධිසත්ව ජානක චන්ද්‍ර සේනාධිපති තරුණ බෞද්ධ සංගමයේ විසින් සංවිධානය කරන ලබන බෝධිසත්ව ජානක චන්ද්‍ර සේනාධිපති තරුණ බෞද්ධ සංගමයේ ආරාධනාවෙන් අද පැවැත්වූ ධර්ම දානමය පින්කමින් ජනිත වූ කුසල ධර්මයෙන් දේශකයන්න් වහන්සේටත් ආරාමාධිපතිනි පොන්නිලව උප්පලවන්නා මේනියන් වහන්සේටත් බෝධිසත්ව ජානකසේ සේනාධිපති මෙතුමන්ටත් එතුමාණන්ගේ පවුලේ සියලුම දෙනාටත් තරුණ බෞද්ධ සංගමයටත් නිර්මාණකරුවන්ගේ සංගමයටත් බෝධි පූජා කමිටුවත් ඇතුළු සියලු ලෝක සත්වයාට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. අප සියලුම දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් නිවන පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. ඒ වගේම මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ලබා දුන්නේ එඹිලිපිටියේ පදිංචි වසන්ත පතිරණ පින්වත් මහත්මයාණන් චන්ද්‍රානි ජයසිංහ මෙතිණිය නවීන් පතිරණ මෙතිතුමන් නුවන් පතිරණ මෙතිතුමන් ඇතුළු කාරුණික ගුණකරක සත්පුරුෂ පින්වත් පිරිස විසින් අද දානමය පින්කමින් රැස් කළ සියලු කුසල් පරලෝසපත් ජේ ප්‍රේමාවති මෑණියන්ටත් ජේ.එම්.පී. පුංචි බණ්ඩා පියාණන්ටත් එම්.ජී. චන්ද්‍රාවති මෑණියන්ටත් අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරනවා. ඒ හැම දිනාගෙන් භවගාමී ජීවිත සුවපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. සද්ධර්ම දේශනාව තුළින් රැස් කළ එක්කල සියලු කුසල සම්මා දිට්ඨිගත බ්‍රහ්ම රාජීන් දිව්‍ය රාජීන් වහන්සේලා සහම්පති මහා බ්‍රහ්ම රාජයන් වහන්සේ ගටිකාර මහා බ්‍රහ්ම රාජයන් වහන්සේ සනන් කුමාර මහා බ්‍රහ්ම රාජයන් වහන්සේ තිස්ස මහා බ්‍රහ්ම රාජයන් වහන්සේලාද උන්වහන්සේලාගේ සියලුම පිරිසද සත් දෙවිඳුන් ඇතුළු සියලුම සදිව්‍ය ලෝකවාසී දෙව් මහ රජ දරුවන්ද උන්වහන්සේලාගේ සියලුම පිරිසද අටමස්ථාන සොළොස්මස්ථාන ආදී සියලු සිද්ධාස්ථාන ආරක්ෂා කරන්නා වූ ආරක්ෂක දෙවියෝද අපට ආශිර්වාද කරන්නා වූ අපව රැක බලා ගන්නා වූ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාද සම්මා දිට්ඨිගත බ්‍රහ්ම රාජීන් දිව්‍ය රාජීන් වහන්සේලා මෙපින් අනුමතු අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරමු. ඒ වගේම අද මේ උතුම් වූ කුසල කර්මයන් සිද්ධ කරගනිමින් අෂ්ටාංග උපෝසතේ සමාදන් වූ පිරිසට උපස්ථාන කළ සියලුම දෙනාටමත් ඔබ හැම දිනාටමත් සද්ධර්ම ශ්‍රවණය කළ ඔබටත් අපි හැම දිනාටමත් මේ සියලු කුසල් විශේෂයෙන් අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරමු. මේ උතුම් වූ කුසල කර්මය සඳහා දායකත්වයේ ලබා දෙන පින්වත් හැම දිනාටම මෙලොවට පැමිණි කාරණා සම්පූර්ණ වේවා, සම්මා දිට්ඨිගත වේවා, නිර්මල පර්යාප්තිය ආසන්න දරන්න වචනින් පුරුදු පුහුණු කරන්න
නිවැරදි වාන්‍යන්ට දේශනා කරන්න ශක්තිය, ධෛර්යය, වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාව නිරන්තරයෙන් උදාපත් වේවා කියලා දායකත්වයේ ලබා දුන් පිරිසට අනුමෝදනා කරමු. ඒ වගේම සද්ධර්ම දේශනාව තුළින් මාහට අනුමෝදන් කළ සියලු කුසල් අවසරයි මා ප්‍රෝර්ජා භූමියට පත් කළ ගුරු දෙගුරුන් ධර්මාර්ගයේ කියා දුන් පූජනීය කෝරළයාගම සරණතිස්ස මගේ පින්තුන් වහන්සේටද විශේෂයෙන් අඩනතු අනුමෝදන් වේවා. උන්වහන්සේගේ පාරමී සම්පූර්ණ වේවා කියලා පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරනවා. පින් අනුමෝදන් කළ හැමට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ හැම දිනාටම රත්නත්‍රි ආශිර්වාදයේ උදාපත් වේවා. ඊ타ත්ම ඉක්මන් භවයක ඊ타ත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම උදෙසාම මේ සියලු කුසල් අපි හැම දිනාටම මගේම භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් පාරමී ධර්මයන් බෞද්ධමපත් වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාශ බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනන්ති දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝච්ච රාජා භවතු ධම්මිකෝ. වසන්ත අධිරණතුමන් අතුරු එදා මෙරබුඳ නිමෝහතේදී අෂ්ටපරිස්කාර පූජාවන් උතුම් සංඝ පිරිසයන් වහන්සේ වෙනුවෙන් පූජා කරන මොහොතයි. ඒ සඳහා මේ ස්ථානයට එපින්වත් පිරිසට සපත් වන ලෙස ගෞරවපූර්වක ආරාධනා කරනු ලබනවා. බොහෝ කාලයක් අර්ථින් ධර්මයෙන් අනුශාසනාවන් ඉස්සිත කරන්නට යෙදුණු පින්වත් යතුරුයන් වහන්සේට රූපායේ සහගුවන් විදුලියේ විචිත්‍ර ධර්ම කතික කඩවල ගෙදර ශ්‍රී විමලෝත්‍ය පිරිවෙන් විහාර වාසී ත්‍රිපිටකාචාර්ය අවසරයි නමස්කාරයට පූජ්‍යපාද පන්නල ධම්මසර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ විසින් පවත්වන්නට යෙදුණු ඒ සුමధుර ධර්ම දේශනය පුත්‍ර පත්‍යානුමෝදනා පූර්වක යලි සිහිපත් වන්නට ඒ ආශිර්වාද පත්‍යානුමෝදනාවක් සංස්කෘත තිබෙනවා. ඒ හේතුපාදය වාමසේ සඳහන් කරනවා. සබ්බ දානං ධම්ම දානං විනාති සියලු දානයන් අතර උතුම් දානය ධර්ම දානයයි. 2021 වූ ජූලි මාස 23 වන ඇසළ පුන් පොහෝ දින පොතුමර අවුගොඩ මහපිටියවත් උත්පලවන්නා මෙහිදී ආරාමයේදී ලෞතර වාක්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කළ ගෞරවනීය රූපවාහිනිය සහ ගුවන් විදුලියේ විචිත්‍ර ධර්ම කතික කඩවල ගෙදර ශ්‍රී විමලෝත්‍ය පිරිවෙන් විහාර වාසී ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද අවසරයි නම කියන්නට පන්නල ධම්මේශ්වර ස්වාමීන් වහන්සේ මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරමින් සසර දුක් නිම වූ ඔබ වහන්සේට නිර්වාණය ලැබේවායි මෙත්සිතින් අප පතමු. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාම උතුම් මහා සංඝරත්නය සිහිපත් කරමු, වන්දනා කරමු. සීලවන්තං